නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේතු උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන පින්වත් නිරෝෂා, ලෝචනා, මේනකා, අමිතා සහ රශෝමා යන පින්වන්ත පිරිස විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කරගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. එහෙමනම් අපි නැවත වතාවක් ගරුතර මහා සංඝරුවන ගෞරවයෙන් වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි පහුගිය දවස් ටිකේ කතා කළා බුදු කෙනෙක්ගේ විශ්මිත කර්මය පිළිබඳ තියෙන විග්‍රහයක්. එහෙමයි ස්වාමීනි. එතන මේ විග්‍රහයට මූලික වුණේ සමිද්දි කියන භික්ෂුන් වහන්සේ නමක්. එහෙමයි. පෝතලිය කියන අන්‍යාගමික ශ්‍රමණේකට එහෙමයි. අහපු ප්‍රශ්නයකට දීපු උත්තරේ තියෙන අසාර්ථක බව නිසා එහෙමයි. ඒකට තමයි මේ මහා කාම විභංග සූත්‍රය එලි දැක්වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එතනදි සිද්ධ වුණේ කුමක්ද? අපේ දේශනා මාලාවේ අන්තිම දේශනාව නිසා පොඩ්ඩක් මම ඉදිරියට යනවා. එහෙමයි. එතකොට පෝතලී පුත්‍ර තාපසය ඇහුවා සමිද්දි ස්වාමීන් වහන්සේගෙන් මේ චේතනාවක් පහළ කරලා කයින් වචනින් මනසින් ක්‍රියාවක් කළාට පස්සේ එහෙමයි. මොන විඳීමක්ද විඳින්න සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. සමිද්දි ස්වාමීන් වහන්සේත් එච්චරම කල්පනා කළේ නැහැ. කල්පනා කරන් එක පාට කිව්වා ඉතින් චේතනාවක් මුල් කරගෙන කයින් වචනින් මනසින් කටයුතු කළොත් දුක් විඳින්න තමයි වෙන්නේ කියලා. එහෙමයි. ඉතින් පෝතලී තාපසය පිළිගත්තෙත් නෑ, ප්‍රතික්ෂේප කරෙත් නෑ, ගියා. එහෙමයි. ඉතින් මේ කතා සල්ලාපේ ආනන්දයන් වහන්සේට කියනවා. ආනන්දයන් වහන්සේ සමිද්දි ස්වාමීන් වහන්සේත් එක්ක භාග්‍යතුන් වහන්සේ ගාවට යනවා. එහෙනම් සුන්දර දෙයක් අපිට අහන්න පුළුවන් කියලා. එහෙමයි. හරි ආශ්චර්යයි තුර ආනන්දයන් වහන්සේත් නේද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ පුංචි හරි කතා සල්ලාපයක් මුල් කරගෙන හරි ආසාවෙන් ඉන්නෝ දහම් කරුණක් විවර කරගන්න. එහෙමයි. කොච්චර ලස්සන සුන්දර ගතියක්ද මහත්තයා නේද? ස්වාමීනි අපගේ භාග්‍යවතුන් වහන්සේ සකසා මේ ගරු සම්මාන සත්කාර දක්වන්න තියෙන හැකියාව ආනන්දයන් වහන්සේගේ හරිම ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ කමස්ස ඉල්ලා සිටිනවා නේ ස්වාමීනි සුගතයන් වහන්සේ. මේ කියලා ඉල්ලා සිටිනවා. එහෙමයි ස්වාමීනි. ඒතකොට මෙතනදී හරි ලස්සන විග්‍රහයක් කළා බුදුරජාණන් වහන්සේ. ආනන්ද මේ සමිද්දී ඒකපාක්ෂික උත්තරයක් දීලා තියෙන්නේ. එහෙමයි. යම් කිසි කෙනෙක් චේතනාව පහළ කරලා දුක් සැප විපාක ලබා දෙන කර්මයක් කළොත් එහෙම කයින් වචනින් මනසින් සැප විඳින්න නෙවෙන්නේ කියලා කිව්වා. එහෙමයි. ඒ වගේම දුක් විපාක ලබා දෙන කර්මයක් චේතනාවක් පහළ කරගත්තොත් දුක් විඳින්න වෙනවා කිව්වා. එහෙමයි. ඒ වගේම චේතනාවක් පහළ කළ කයින් වචනින් මනසින් උපේක්ෂා විඳීමක් උපද්දලා දෙන කර්මයක් කළොත් උපේක්ෂාවක් තමයි විඳින්න වෙන්නේ. එහෙමයි. බෙදලා දක්වන්න ඕන කාරණේ මේක පාර්ශ්ව කළා මේ කිව්වා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ඔය අන්‍යාගමිකයෝ මේ කර්මය ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඔබ කැමතිද තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ කර්මයේ පිළිබඳ විස්තර විග්‍රහය අහන්න කැමතිද කියලා. එනේ එතකම් මේ ලෝකෙට ඒක විවර වෙලා නැහැ. එතකම් මේ ලෝකෙට ඒ අවබෝධය විවර වෙලා නැහැ.
ආනන්දයන් වහන්සේ තමයි ආරාධනා කරන්නේ ස්වාමීනි සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ කර්මයේ පිළිබඳ විස්තර දිසුම අනේ දේශනා කරනසේක්වා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ විශ්මිත දේශනාවක් කුමක්ද පින්වත් ආනන්ද මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. එහෙමයි. දස අකුසල් වඩලා දුගති යන කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. එහෙමයි. දස අකුසල් වඩලා සුගති යන කෙනෙකුත් ඉන්නවා මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. එන එහෙම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දකිනවා. එහෙ. ඒක වෙන්නේ කොහොමද කියලා අපි හරස් ප්‍රශ්න අහලා තර්ක කළාට මේ වැඩක් නැහැ. එහෙමයි. ඉතින් අපි බලන්න ඕනේ හිතෙන්ට එක නෙමෙයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක සිදුවෙන ආකාරය කොහොමද දේශනා කළා තියෙන්නේ කියන තැනට අපිට එන්න පුළුවන් නම් එහෙමයි. අන්න ශ්‍රාවකත්වය. එහෙ. නැත්නම් අර පුහුබවින් අපි අදහස් දක්වන්න ගියොත් මොකද වෙන්නේ? ශ්‍රාවකත්වය අහිමි වෙනවා. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම හිතේ අදහසක් තියෙන්න ඕන සියල්ල දන්නේ භාග්‍යතුන් වහන්සේනේ. එහෙමයි. ඊළඟ දේශනා කර තුන්වෙනි පුද්ගලයා විදියට මේ ත්‍රිවිධ සුචරිතේ හැසිරෙන කෙනෙක් ඉන්නවා ආනන්ද සුගති යනවා. ඒ වගේම ආනන්ද ත්‍රිවිධ සුචරිතේ හැසිරෙන කෙනෙක් ඉන්නවා දුගති යනවා. එහෙමයි. එහෙනම් මේ පුද්ගලයෝ 4 දෙනා ලෝකේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේ සිත්වල ස්වභාවය එතකොට නේද? එතකොට දස කුසල් වැඩුවත් සුගති යන කෙනෙකුත් ඉන්න දුගති යන කෙනෙකුත් ඉන්න. එහෙමයි ස්වාමීනි. දස කුසල් වඩද්දී සුගති යන කෙනෙකුත් ඉන්න දුගති යන කෙනෙකුත් ඉන්නවා. ස්වාමීනි තුනුරුවන ලෝකේ පහළ වෙලා නොවන කාලයවල වුණත් මේ දස කුසල් වලට පැමිණලා වාසය කිරීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. චක්කවර්ති සීනාථ සූත්‍රෙත් විස්තර කරනවනේ. එහෙමයි. ඒ විග්‍රහය තියෙනවා. දස කුසල් තමා ටික ටික මේ ලෝකේ පිරිහිලා යන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම පිරිහිලා යනකොට තමයි ආයුෂ පව අඩු වෙලා යන්නේ කියලා දේශනාවේ තියෙනවා කෙලින්ම. ස්වාමීනි නමුත් රැකවරණය ස්ථිර නැහැ. ස්ථිර නැහැ. එහෙමයි. දැන් පේනවනේ ඉතින්. එහෙමයි ස්වාමීනි. දස මේ දස අකුසල් වඩලත් මේ සුගතිය යනවා සමහර කට්ටිය. එහෙමයි ස්වාමීනි. දස අකුසල් වඩලා දුගතිය යනවා. දස කුසල් වඩලා දුගතිය යනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා රැකවරණයේ තියෙන භූමියක් බුදුරජාණන් වහන්සේ නම් පෙන්වන්නේ ඒ නිසයි. එහෙමයි ස්වාමීනි. අනිත් කුසල පත තුල මේ ලෝකේ යම්තා කුසල් පත ඇද්ද? එහෙමයි. යහපත් දේවල් ඇද්ද? පින් රැස් වෙන දේවල් ඇද්ද? මේ සෑම දෙයකම රැකවරණය නැහැ. එහෙමයි ස්වාමීනි. తాවකාලික රැකවරණයක් තියෙනවා. ස්ථිරසාර අත්‍යන්ත වෙච්ච කෙලවරට ගියපු නිෂ්ඨාවටපත් වෙච්ච රැකවරණයක් තියෙන තන භූමියක්. ඒ නිසා තමයි කලාතුරකින් පහළලා බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඉතින් කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා නිෂ්ඨාවටපත් වෙන නිර්භය බවටපත් වෙන භූමියක් පෙන්වලා දෙද්දී මේ ලෝකයා ඇයි අඳුරටම යන්නේ ආයේ? එහෙමයි ස්වාමීනි. ඒ භූමිය කොතනද? එතකොට එහෙනම් දස කුසලයේ නෙමෙයි මේ භූමිය. සමාධිය නෙමෙයි මේ භූමිය. එහෙමයි. ඒ භූමිය තෙරුවන් සරණ. ඒ භූමිය තෙරුවන් සරණ. එහෙයි. එතකොට ඒ භූමියට පැමිණි කෙනා තමයි සියලු දුකින් ඈතර වෙනවා කියන තැනට එන්නේ. එහෙමයි. ඉස්සෙල්ලා එහෙනම් ඒ භූමියට එන්නේ ආස කෙනා මුලින්ම කරගත යුත්තේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු හිතක් උපදවන්න පටන් ගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. එහෙමයි. ඒතර අනිත් මේ ලෝකේ සියලු දෙනාගේ මතවාද දෘෂ්ටි ඔක්කොම අතහරින්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒ දක්ෂතාවය නැත්තම් ස්ථිර සදාතනික සැපයට පත් කරවන ඒකාන්ත රැකවරණයේ තියෙන භූමියට එයා යන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි යම් විදිහකට වෙනත් මිත්‍යා දෘෂ්ටි නැකත් කේන්ද්‍ර ආදි වශයෙන් මේ සියල්ල කෙරෙහි තියෙන ලොල් බව කැමැත්ත ඒ සේරම ගලවලා විසිකල දාන්න. එහෙමයි ස්වාමීනි. අනිත් මේ ධර්මයේ සඳහන් වෙනවා මේ දෘෂ්ටි මතවාද ආකල්ප ඒව වේගින් ගලවලා අයින් කරන්න බැරි කෙනාට මේ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. ඒවම කැකෑරි නෝ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් අවබෝධ කරන දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒතර භාග්‍යතුන් දේශනා කරනවා මේ පුද්ගලයෝ 4 දෙනා මුල් කරගෙන දෘෂ්ටි නිර්මාණය වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද දෘෂ්ටි නිර්මාණය වෙන්නේ? මේ ලෝක සමහර ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියනවා ගෙවල් දොරවල් යාන වාහන අතහැරලා දාලා සමාධි සම්පන්න හිතක් උපදව ගන්න. එහෙමයි. ඒතර සමාධිමත් වූ හිතින් සාමාන්‍ය මිනිසයාට පේන්නේ නැති දෙයක් දකින්න පුළුවන් දිවසත් හදා ගන්නවා කියනවා. එහෙමයි. එහෙනම් ඒ කිසි තැනක රැකවරණේ නැහැ. එහෙමයි. එයයි සීල දෙනාටම දැන් මේ දේශනාව අපිට දැක්කනේ වරදිනෝනේ. එහෙමයි ස්වාමීනි. සමාධිත් ඇති කරගෙන වරද්ද ගන්නවා. ඇයි වරද්ද ගන්නෙ? භාග්‍යතුන් වහන්සේගේ සිරිපා බියසේ ශ්‍රාවකෙක් වෙලා නැහැ.
එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට එයාගේ සිත නැඹුරු කළා නැහැ. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ යා ශ්‍රාවකෙක් වෙලා නැහැ. එහෙමයි. ලීසි නේ. ශ්‍රාවකත්වයට පත් වෙනවා කියන කොච්චර අමාරුද එහෙනම්. එහෙමයි. බුදු කෙනෙක්ගේ ශ්‍රාවකත්වයට පත් වෙනවා කියන එක. එහෙමයි. එන සමාධි හිතක් උපදවන එක ලීසි. දස කුසල් වඩන එකත් ලීසි. අහසින් යන එකත් ලීසි. එහෙමයි ස්වාමීනි. කොහොමද අමාරු? ශ්‍රාවකත්වයට එනවා කියන එක. අති දුෂ්කර දෙයක් මේ. එහෙමයි. ඒතර මේ ශ්‍රාවකත්වයට එනවට මේ නොපෙනෙන ලෝක පවා විරුද්ධයි. ඇයි? ඒ භූමියට ආපු කෙනා නිදහස් වෙනවා. එහෙමයි. ඒකයි මම කල්පනා කළේ දැන් මේ අහිංසක මිනිස්සු ඉන්නවා ගෙවල් දොරවල් යාන වාහන අතහැරලා දාලා මහත්ය මාසයකට දවසක් අනේ සිල් ගන්න ඕන කියලා සැනසීමෙන් ලෝතුරු දෙයකට ආස කළා. එහෙමයි. විහාරස්ථානයකට එනවා. අහෝ මේ විහාරස්ථානයේ දෘෂ්ටි බෙදනවා. පුද්ගලික අත්දැකීම් ඇති කරන මේ අත්දැකීම් තුළ අහෝ මේ සත්‍යය හිර කරනවා. කාම බන්ධනයෙන් පොඩ්ඩක් ලිහිල්ලෙච්ච මේ සත්‍යය එහෙමයි. අහෝ දෘෂ්ටි ජාලයක හිර කරනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. පුදුම අසරණකම මේ සසර යනකොට තියෙන්නේ. අසරණ නැද්ද? අසරණයි. අසරණයිනේ. ස්වාමීනි. මේ බණපදයක් අහලා ලෝතුරු දෙයක් හොයන්න ආපු කෙනාට මේ දෘෂ්ටි බන්ධනේ ගැට ගහලා තම තමන්ගේ ලෝකේ තියාගන්නකොට එහෙමයි ස්වාමීනි. අනේ බුදු කෙනෙක් කොතරම් ආශ්චර්යද මහත්තයා. සැබෑ විදිහට මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ කොතරම් ආශ්චර්යද? එහෙමයි. ඒ දෘෂ්ටිතර හිර කරන්නේ නැත්නම් නේද? බුදු කෙනෙක් වදාළ ඒ දෘෂ්ටි බන්ධන ගලවන කාම බන්ධනය සිඳලන ඒ ලෝතුරු නිර්මලෝ පිවිතුරු ඒ සදාතනික ධම්ම ඉස්මතු කළ දෙනවනම් කොච්චර අනුකම්පාවක්ද ඒක නේද? මම හිතන්නේ මේ අනුකම්පාව තමයි නියම අනුකම්පාව. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ඒ ශ්‍රමණියෝ බ්‍රාහ්මණයෝ අප්‍රමාදී වෙලා සමාධි පුදවගෙන දිවසත් ඇති කරගෙන අර පුද්ගලයෝ 4 දෙනා දිහා බලනවා කියනවා. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණ 4 දෙනෙක් ගැන කියනවා අපි විස්තර කළා මෙතුක්කා. එහෙමයි. එතකොට ඒ 4 දෙනා මොකද වෙන්නේ? අර 4 දෙනා දැකලා දෘෂ්ටි වලට එනවා කියනවා. පළවෙනි කෙනා දැකලා දෘෂ්ටියට එනවා කියනවා කොහොමද? මේ ලෝකේ පව්කම් කියලා දෙයක් තියෙනවා. ඇයි? දස කුසල් කළ දුගතිය ගිහින් ඉනෝ දැකලා තියෙනවා. එහෙමයි. එතකොට දුගතියක් දැකලා. දුගතිය දැකලා හිතනවා කියනවා එහෙනම් මේ දස කුසල් කළ දුගතිය ගියා නම් එහෙනම් මේ පව්කාර කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. දුෂ්චරිත කියලා දෙයක් තියෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ ඒ අදහස පිළිගන්නවා. ඒක අදහස හරි කියනවා. ඊළඟට මම දිවසින් දැක්කා දස කුසල් වඩලා දුගතිය යනවා. ප්‍රකාශ කරනවා කියනවා. ඒ අදහසත් පිළිගන්නවා. හැබැයි යා දෘෂ්ටියකට එනවා කියනවා දස කුසල් කරන ඔක්කොම දුගතිය යනවා පිළිගන්නේ නැහැ කියනවා ඒක. ඒ වගේ නිෂ්ඨාවකට එන්න බෑ කියනවා. ඒක වැරදි ප්‍රකාශයක් කියනවා. ඊළඟට කියනවා මම යම් ඥානයක් උපදවගත්ත ඒ ඥානයේම සත්‍ය අනිත් ඥාන ඔක්කොම බොරු කියලා ඉනවා කියනවා. ඒකත් පිළිගන්න බෑ කියනවා. මේමයි සත්‍ය තමන් ඇති කරගත්තු පුද්ගලික අත්දැකීමේ හිර වෙලා එනවා කියන අදහසකට මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා ඒකත් මම පිළිගන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන විග්‍රහයක් කළා මොකද්ද? මේ සත්‍යය මම එක පිළිගන්නේ නැත්තේ ඇයි තථාගතයන් වහන්සේගේ අවබෝධය මීට වඩා පරිපූර්ණයි කියනවා. එහෙමයි. අර සත්‍යය ඇත්තටම දුගතිය ගිය. එතකොට දස අකුසල නිසා දුගතිය යනවා කියනවා. හැබැයි ඒ වෙලාවේ සත්‍යය දුගතිය ගියේ අර ඒ ශ්‍රමණයා දැකපු දස අකුසල ටික නිසා නෙවෙයි කියනවා. ඊට පෙර වඩපු අකුසලයක් නිසා කියනවා. අන්න බුදුනෙත. එහෙමයි ස්වාමී. ඇත්තට මේ මොහොතේ සත්‍යය දුගතිය ගියේ පසු කාලීනම බලවත් විදියට සමාදම් වෙලා හිටපු වැරදි දෘෂ්ටිය නිසායි කියනවා. එහෙමයි. අන්න බුදු කෙනෙක් අවශ්‍යයි විවරණය කරන්න. හිර වෙන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් කොහොමත් දස අකුසලෙන් දුගතියට ගෙනියනවා. දස අකුසලෙන් කොහොමත් මේ සත්‍යය දුකට පමුණවනවා. ඒතර බුදුරජාණන් දේශනා කරන හැබැයි එයා අර ශ්‍රමණයා දැකපු දස අකුසල් ටිකනොත් කවදා හරි දවස් දුකටපත් වෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කරන ඔය වගේ පින්වත් මහන්නේ සමහර අකුසල් තියෙනවා කියනවා. ඒ අකුසල යට කරගෙන ඉස්මතු වෙන ක්‍රියාත්මක වෙන විපාක දෙන ඉදිරිපත් වෙන අකුසල් තියෙනවා කියනවා. කොච්චර ආශ්චර්ය අවබෝධයක්ද? ඊළඟට දේශනා කරන දැන් මේ වහනකොට එහෙනම් මේ බණහන පිළිස සැලකිලිමත් වෙනුනා හෝ අපි එහෙනම් මේ එකිනෙක කෙනාගේ පුද්ගලික අදහස් තුල හිර වුණොත් අපිට කොච්චර අවාසනාවක්ද? එහෙමයි ස්වාමීනි. අපි එහෙනම් මේ යාන්තම් කාමයේ අතහැරලා දාලා මේ අපි ගිහිල්ලා අහල ඉවර වෙලා අවෝ මේ දෘෂ්ටියකට කොටුනොත් එහෙම අපි ආයෙත් මේ සසරට වැටෙනව නේද? එහෙමයි. බයක් උපදව ගන්න ඕනේ. තිරුවන් සරණට නැමැති උතුම් භූමියට රැකවරණය තියෙන භූමියට එන්න ඕන. එහෙමයි. ඊළඟට අර දෙවෙනි කෙනා කවුද? මේ දස අකුසල් වඩලා සුගතිය ගියපු කෙනා දකින්න. එහෙමයි.
ඒක තමයි පුදුම දේ. ඒතර අර ශ්‍රමණයා හිතනවා කියනවා අහෝ එහෙනම් මේ ලෝකේ පව් කියලා දෙයක් නැහැ. දුෂ්චරිත කියලා දෙයක් නැහැ. ඇයි මම්ම දැක්කා දස අකුසල් වඩලා සුගතිය යනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් දේශනා කරන දුෂ්චරිතයක් නැහැ කියලා කියනවනම් මම පිළිගන්නේ නැහැ කියනවා. එහෙමයි. ඊළඟට පව් කියලා දෙයක් නැහැ කියලා කියනවනම් මම පිළිගන්නේ නැහැ කියනවා. ඊළඟට Taman දැකපු එක මම පිළිගන්නවා කියනවා. ඒක හරි කියනවා. එහෙමයි. නමුත් එතන මුල් කරගෙන යා කිව්වොත් එහෙම දස අකුසල් වඩන කට්ටිය සුගතිය යනවා කියලා ඒකත් පිළිගන්නේ නැහැ කියනවා. එහෙමයි. මේම සහිත අනිත් සියලු මතවාද බොරු කියලා කියනවනම් ඒකත් පිළිගන්නේ නැහැ කියනවා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේගේ අවබෝධය පරිපූර්ණ ඊට වඩා පුළුල් කියනවා. එහෙමයි ස්වාමී. පින්වත් මහණේ මිනිස්සයා සුගතිය ගියේ ඒ දස අකුසල් නිසා නෙමෙයි. ඒ දස අකුසලයට පෙර සමාදම් වෙලා හිටපු කුසලයක් නිසායි කියනවා. එහෙමයි. ඒ වගේ පසු කාලීන බලවත් විදිහට සමාදම් වෙලා හිටිය සම්මාදිට්ඨිය නිසායි කියනවා. ඒක අර ශ්‍රමණයා ඒ සමාධියෙන් දැක්කේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ආහන බලන විග්‍රහය. ඔය වගේ පින්වත් මහණෙනි අකුසලයේ මැඩලමින් විපාක දෙන කුසල් තියෙනවා කියන මේ ලෝකෙ. එහෙමයි. එහෙනම් මේ සසරේ ඉතින් කරපු අපිට පේන්නේ නැහැ නේ මහත්තයා. බලවත් දේ පේන්නෙත් නැහැ, දුබල දේ පේන්නෙත් නැහැ, මොකක් ඉස්මතු වේද පේන්නෙත් නැහැ. ඔක්කොම දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේ. මම මේ කර්ණ නැවත කිය නිතර කියන්නේ ඒ අවබෝධයම හොයන්න. එහෙමයි ස්වාමී. දුකසේ හරි අවබෝධය තමන්ගේ ප්‍රඥාව අඩු නිසා තේරෙන්නේ නැත්නම් ඒ අවබෝධයටම নমස්කාර කර සිහි කරන්න. එහෙමයි ස්වාමීනි. කොහොම හරි උවසීමෙන් වීරියෙන් මේ අඥාන බව කියන දේ ගලවලා දාගන්න. එහෙමයි ස්වාමීනි. අඥාන බව කියන දේ තමන්ම ගලවන්න. එහෙමයි. මම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයමයි සරණ යන්නේ. මේ ධර්ම මම සිහි කර ඉන්නවා. මට සමාධියක් ඇති වුණත් එකයි නැති වුණත් එකයි මම මේ ධර්මයි සිහි කරන්න කියලා හිතා ඉන්න. එහෙමයි ස්වාමීනි. සමහරට මේ ධර්ම සිහි කරනකොට තමන්ගේ හිත ඇත්තටම ප්‍රඥාවන්ත නැත්තම් සමහරට පහදින්න එකක් නැහැ. කමන්න හිතා ඉන්න. එහෙමයි ස්වාමීනි. ඇයි සත්‍යනේ හිතන්නේ? පරම සත්‍ය හිතන්නේ. ස්වාමීනි හැම තැනකම කිසිවක් ඇසුරු කල්හි ඒ සියලු අවස්ථාවන්හි මේ කරුණෙහි භාග්‍යවතුන් වහන්සේ කවරනම් ධර්මයේ වදාලාද භාග්‍යවතුන් වහන්සේ වදාළදී මොකක්ද කියලා විමසන්න අපි ඇති කරගන්න ස්ථාවරය අනිවාර්යයෙන් ඉතින් මෙහිමයි. ඒක ඉතින් අර ප්‍රඥාව මෙහෙවල හැමතිස්සෙම දැන් මේ සූත්‍ර දේශනාවල ඇත්තටම පිරිසිදු බුදුවදන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට හැමතිස්සෙම මෙයා මොන දේ ඇහුවත් ඒක මහාපදේ හතරක් දේශනා කරනෝනේ. එහෙමයි. සූත්‍රයට ගලපලා බලන්න කියනවා. එහෙමයි. විනයේ සසඳලා බලන්න කියනවා. එහෙමයි. ඒ සූත්‍රය කියලා කියන්නේ තනිකරම මේ අංගුත්තර නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය මේ බුදුවදන් මේ තනිකර බුදුවදන්. එහෙමයි. එතකොට මේ බුදුවදන් වලට ගලපලා බලන්න පුළුවන් නම් හරි. එහෙමයි. දැන් අපි මෙතුවක් කල්ලා අපි අහලා තියෙනවනේ මේ බුද්ධ දේශනා. ඒතර පටිච්චසමුප්පාදය අහලා තියෙනවා, පංච උපාදානස්කන්ධය අහලා තියෙනවා, ආයතන ගැන අහලා තියෙනවා. ඒතර Tamanට තේරෙන තැනක නොතේරෙන තැනක් අරගෙන අවුල් කරගන්න නැතුව තේරෙන තැනක් අරගෙන ඒක දියුණු කරමින් ඒ අතරේ පරිස්සමින් ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙමයි සර්. ධර්මයේ ශ්‍රවණය කර හැමතිස්සෙම අර සූත්‍ර දේශනාවත් එක්ක ගල්ප වැරදි මතවාද හොඳට තේරුම් ගන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමී. සූත්‍ර දේශනාවට අනුව බලන්න මේ පුරුදු වෙනකොට මහත්තයා වැරදි මතවාද ඔක්කොම අහුවෙන පටන් ගන්නවා. එහෙමයි. ඒතර ඒකේ අඩුවක් සෑහෙන තියෙනවා. එහෙමයි. අද ගොඩාක් තරුණ පිරිස, වැඩිහිටි පිරිස ඒ කියවන්න කැමති නෑ. කෙනෙක් කියන දෙයක් අහන් ඉන්න විතරයි කැමති. එහෙමයි ස්වාමී. ඉතින් අර පෙර පිනකට ප්‍රඥාව අපි තුන් අඩුයි කියලා පෙර පිනකට හරි දේ ලැබුණොත් හරි. එහෙමයි. නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේ දුර්වලතාවය හදා ගන්න ඕන. මොකද මේ ජීවිතේ ඔක හදාගත්තේ නැතුව අපි සංසාරේ යනවා කියලා කියන්නේ සංසාරේ කොච්චර කල් පැටලෙන්නද? එහෙමයි. කොච්චර කල් පැටලෙන්නද? ඊළඟට බුදුරජාණන් දේශනා කළ තුන්වෙනි පුද්ගලයා දස කුසල් වඩලා සුගති යන කෙනා ගැන. අපි ඒක ගිය සතියේ ඊයේ විස්තර කළා. එහෙමයි සර්. එතකොට දස කුසල් වඩලා සුගතිය ගිහපු කෙනා අර ශ්‍රමණය දැකලා කියනවා මේ පින් කියලා දෙයක් තියෙනවා, කුසල් කියලා දෙයක් තියෙනවා කියලා. ඒ ප්‍රකාශ පිළිගන්නවා කියනවා. එහෙමයි. හැබැයි දස කුසල් වඩන සියලු දෙනා සුගතිය යනවා කියලා ප්‍රකාශයක් කරනවා පිළිගන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. එතකොට මේ දේවල් ලස්සනට පැහැදිලි කරනකොට අපි සෑහෙන්න ඉතින් සැලකිලිමත් වෙන්න ඕන. එහෙමයි. යම් කරුණක් අහනකොට බුදුවරු පවා එච්චර ලස්සනට විග්‍රහ කර මේක පිළිගන්නවා මේක පිළිගන්නේ කියලා එහෙම ලස්සනට ලෝකයට කියන්නේ එහෙනම් ලෝකයේත් ඒ රටාවට හුරු වෙන්න ඉපාය. එහෙමයි ස්වාමීනි.
ශ්‍රාවකයි රටාවට හුරු වෙන්න ඕනේ. ඒතකොට මේ රටාවට හුරු වුණාට පස්සේ මහත්තයා කණෙන් අහන දේවල් ගැන කිසි බයක් නැහැ නේ යාට. එහෙමයි. මේක පිළිගන්න පුළුවන්, මේක පිළිගන්න බෑ, මේක අතහරින්න ඕන. ඒතර සිතවිලි දිහත් ඔය විතර බලන්න පුරුදුනොත් එහෙම නේද? අහෝ මේ සිතවිල්ල කුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. මේ සිතවිල්ල මං සේවනය කළ යුතුයි, සේවනය නොකළ යුතුයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සේවනය කළ යුතුයි, නොකළ යුතුයි. මේ කෙනා සේවනය කළ යුතුයි, නොකළ යුතුයි. මේ කියලා දෙන දේ සත්‍යයි, අසත්‍යයි. ওই රටාව හුරු වුණ කොච්චර අසරිමත්ද? එහෙනම් ඒක අපි හුරු වෙන්න ඕන එකක් මහත්තයා. වඩන්න ඕන එකක්. ඒක බුද්ධ දේශනාවේ කෙලින්ම චූලකම් විභංග සූත්‍රය පැහැදිලි කරන්න ඕනේ. ඒව තමන්ගේ ජීවිතේ සසරි දියුණු කරන්න ඕන කියනවා. ඒත් කාලයක් හොඳට දියුණු කළාට පස්සේ සසරිය රැවටෙන්නේ නැහැ. දුෂ්ප්‍රඥ වෙන්නේ නැහැ කියන ලේසි. ඊට පස්සේ අර කෙනා කියනවා එහෙනම් මේ දස කුසල් වඩන සියලු දෙනාම සුගති යනවා පිළිගන්නේ නැහැ කියනවා. ඒතර තමන්ම තේරුම් ගත්තු තමන්ම අත්දැකපු කාරණාවක් මුල් කරගෙන හිතේ බැස ගන්නවා කියනවා. බැසගෙන ලෝකෙට කියනවා මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා භාග්‍යතුන් හස් පිළිගන්නේ නැහැ කියන කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඊට වඩා පරිපූර්ණයි කියනවා. බුදු කෙනෙක්ගේ අවබෝධය ඊට වඩා පුළුල් කියනවා. භාග්‍යතුන් දේශනා කරනවා ඇත්තටම දස කුසල් නිසා සුගති යනවා කියනවා. නමුත් එයා මේ වෙලාවේ මෙයා සුගතිය ගියේ ඔය කියන කුසල් ටික නිසා නෙවෙයි කියනවා. ඒක පෙර ජීවිතයක මීට පෙර කරපු කුසලයක් නිසා කියනවා. එහෙමයි. එහෙම නැත්නම් අන්තිම කාලේ සමාදන් වෙලා හිටිය බලවත් සම්මාදිට්ඨිය නිසායි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒත් ඒ අවබෝධය භාග්‍යතුන් වහන්සේගේ. විග්‍රහ කරන විදිය. එහෙමයි ස්වාමීනි. ওই විදියට මහත්ය භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට එන ශ්‍රාවකයන්ගේ කුසල සම්පatti කොහොම දකින්නවද? එහෙමයි ස්වාමීනි. ඒකනේ අර චූලපන්තක ස්වාමීන් වහන්සේට ගාතාවක් පාඩම් කරගන්න බැරුණා කියලා. එතකොට බලන්නේ රහතන් හිතපු විදිය. එහෙයි ස්වාමීනි. හිතුව හරියන්නේ නැහැ කියලා එන. එහෙමයි. බලන්නේ මේ ලෝකෙට ආලෝකය කර දුන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දැක්කා මේ චූලපන්තගේ සිත. එහෙමයි. සසරේ වැඩි ගුණයක් තියෙනවා. ඒ ගුණයට පුළුවන් ඊතර වෙන්න. එහෙමයි. ඊතර ඒ ගුණේ වැඩිලා දියුණු වෙලා යන්නේ කොමකින්ද? අතට රෙදි කඩක් දීලා රෙදි කඩ දූවිලි පිහිනවා කියන සිතවිලි මේ සිත හිතා ඒක පිහිදාද්දී අර කුසල සම්පත්තිය දියුණු වෙලා නිකලෙස් වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ නිවන් මඟ කියන එක අපිට ඕන හැටි ලෝකෙට කියන්න පුළුවන්ද? එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේක දන්නේ. එහෙමයි. තවත් ඒ වගේ අවස්ථාවක් වුණා මහත්තයා සාරිපුත්තයන් වහන්සේගේ සද්ද විහාරකේ ගෝලියෙක්. එහෙමයි. ඒ ගෝලියට සාරිපුත්තයන් වහන්සේ අසුභී ආනිසංස කියනවා. කියද්දී හරියන්නේ නැහැ. එහෙමයි. නේ සාරිපුත්තයන් වහන්සේට පේන තැන නේද? එහෙමයි ස්වාමීනි. අරුබුද නැහැ ඉතින්. නිකලෙස් ලෝකෙනේ. එහෙමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් බාර දෙනවා. බුදුරජාණන් වහන්සේ අතට මලක් දීලා මොකක් හරි කර්මස්ථානයක් දෙනවා. එහෙමයි ස්වාමීනි. නිකලෙස් වෙනවා. ඇයි පෙර සසරේ තිබිච්ච යම් ස්වභාවයක් දකින්න. එහෙමයි ස්වාමීනි. ඒතකොට හැම තැනකම අනිත්‍ය තමයි ප්‍රකට කරන්නේ. දැන් අර රෙදි කඩ දීලා එතන ප්‍රකට කිරීම අනිත්‍ය. එහෙමයි. මෙතන මල දීලා ප්‍රකට කරවන්නේ අනිත්‍ය. එහෙමයි. ඒතකොට යම් විදියකින් සමහර අයගේ එකිනෙකනාගේ හිත අනිත්‍යයට සංවේදී වෙන විදියත් මහත්ය හරි වෙනස්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි සමහර අයට පංච උපාදානස්කන්ධය අනිත්‍ය විස්තර කරන්නේ. එහෙමයි. එයාගේ හිත අනිත්‍යයට සංවේදී වෙන්නේ පංච උපාදානස්කන්ධය හරහා. සමහර අයගේ මේ අනිත්‍ය සංවේදී වෙන්නේ ආයතන හරහා. සමහර අයගේ අනිත්‍ය සංවේදී වෙන මහත්ය සංසාරය ගැන කියද්දි. එහෙමයි ස්වාමීනි. ඒතර එකිනෙකනක් වෙනස් ඒක. කවුද ආලෝකෙ දෙන්නේ? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. මේ සමහර අවස්ථාවල දැන් ඔය ඉසිගිලි සූත්‍රයේ මේ ඉසිගිලි පර්වතයේ අනිත්‍ය ගැන කියලා දෙනවා. එහෙමයි. සමහර අයගේ එතකොට අනිත්‍ය පිහිටන්නේ ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. සමහර අයට අනිත්‍ය සිහිපත් කරවන්න සංසාරي සිහි කරවනු. අතීතේ මම මහා සුදස්සන නමින් හිටියා. අතීතේ මම මහා ගෝවින්ද නමින් හිටියා. මේ විදිහට සම්පත් තිබුණා. ඒ සියල්ල මේ විදිහට නැසී ගියා, වෙනසී ගියා කියලා කියද්දි උන අනිත්‍ය හිත පිහිටනවා. එහෙමයි. සමහර අයට දැන් සත්ත්‍ය සූර්යයක් ගමන සූත්‍රය කියලා අනාගතයේ ලෝකේ නැසිලා යන ආකාරය විස්තර කරනවා. එහෙමයි ස්වාමී. ඒතර එයාගේ අනිත්‍ය පිහිටන්නේ ඒ ක්‍රමයට. එහෙනම් අපිට මේ එක්කෙනෙකුට සීමා කරන්න බෑ මේ ක්‍රමය කියලා. එහෙමයි ස්වාමී. කෙනෙක් පටන් ගත යුත්තේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.
අනිත්‍ය දුක අනාත්මය. සමහර අයට පටිච්චසමුප්පාදයෙන් අනාත්මය ප්‍රකට කරනවා. දැන් පංචවාගී භික්ෂුන් වහන්සේලාට පංච උපාදානස්කන්ධයෙන් අනාත්මය හිත පිහිටෙව්වා. එහෙමයි. ඒකට සමහර අයගේ හිත නිකලෙස් කරනවා, විරාගී කරනවා කුසල අකුසල් ගැන කියලා දෙනකොට. ඒතර යාට බලන්න පුරුදු කරනෝ මේක කුසලයක් මේක අකුසලයක් කියන විදිහට විතරයි පුද්ගල සංඥාවෙන් මුකුත් නෙයි බලන්න පුරුදු කරන්නේ. හේතුඵල ධමකින් හුරු කරනෝ පුද්ගල සංඥාවෙන් බැහැර කරනෝ. ආත්ම සංඥාවෙන් බැහැර කරනෝ. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට මහත්ය දැන් ඊළඟ අන්තිම එක පින්වත් ආනන්ද මෙහිලා පුද්ගලයෙක් ඉන්නව මොකද්ද? සතුන් මරනවා, මේ සතුන් මැරීමෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා. එතකොට මේ විදිහට කාය සුචරිතෙන් යුක්ත වෙනවා, වචී සුචරිතෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි මනෝ සුචරිතෙන් යුක්ත වෙනවා. මොකද්ද මනෝ සුචරිතය? අනුන්ගේ දේ තමන් සතු කරගන්න හිතන්නේ. ඒ වගේම තමයි ද්වේෂයෙන් වාසය කරන්නේ. දන් දීමේ විපාක පිළිගන්නවා, සේවා කටයුතු වල විපාක පිළිගන්නවා, පුද පූජාවල විපාක පිළිගන්නවා, මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා. මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි මව්පියන් කියන්නේ විශේෂ දෙන්නෙක් කියලා පිළිගන්නවා, ඕපාතික උපත් පිළිගන්නවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය වඩනවා කියලා. එන විපාක පිළිගැනීම සම්මා දිට්ඨිය වැඩිවීමක්. එහෙමයි ස්වාමීනි. විපාක පිළිඅර ගැනීමෙන් වාසය කිරීම සම්මා දිට්ඨිය වැඩිවීමක්. එහෙමයි. ඒතර ඒවට ගැරහීම සම්මා දිට්ඨියට ගැරහීමක්. එහෙමයි ස්වාමීනි. මිත්‍යා දෘෂ්ටි සමාදම් වීමක්. එහෙමයි. හරි භයානකයි. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට වඩපු කෙනා කොහෙද යන්නේ? දුගතිය යන්නේ හැබැයි. ඒක තථාගතයන් වහන්සේ දකින්න හේතු සහිතව. හැබැයි අහෝ අවාසනාවකට ශ්‍රමණයෙකුත් දකින්න මේ සිද්ධිය. ඒ ශ්‍රමණය සමාධියක් උපදවගෙන දිවසකුත් උපදවගෙන අහෝ ගානට එකතු වෙනවා මේ පුද්ගලයාව. එහෙමයි ස්වාමීනි. දැකලා අර පටු සිතින් මොකද්ද කියනවා කියන්නේ ලෝකයට භාගතුන් දේශනා කරන පින්වත් ආනන්ද අර ශ්‍රමණයා බ්‍රාහ්මණයා ඊට පස්සේ ලෝකෙට කියනවා මෙලෝදී අර දස කුසල් වඩලා දුගතිය ගියපු කෙනා දැකලා කියනවා බවත්නි පුණ්‍ය කර්මය නැහැමයි. පුණ්‍ය කර්ම කියලා දෙයක් ලෝකේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ සුචරිතයේ විපාක මේ ලෝකේ නැහැ. එහෙමයි. මම පුද්ගලයේ දැක්කා මොකද්ද? දස කුසල් වඩලා දුගතිය යනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඔහු ඒ භාගතුන දේශනා කරනවා ඔහු විස්තර කරනවා කියනවා සුචරිතයේ හැසිරෙන සියලු දෙනාම දුගතිය යනවා කියලා ලෝකෙට කියනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඔහු දෘෂ්ටිගත වෙනවා කියනවා මම යම් විදියක දැක්කද ඒක තමයි සත්‍ය අනිත් යම් විදිය වෙන විදියක දකිනවා නම් ඒක මිත්‍යා දෙයක් කියලා. එහෙමයි ස්වාමීනි. තමන්ම දැකපු දේ මුල් කරගෙන හිතේ බැසගෙන දෘෂ්ටිගත වෙනවා කියනවා මෙයමයි සත්‍ය අනිත් සියලු දේවල් හිස් කියලා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දැන් මේ කෙනාගේ මේ දෘෂ්ටි ජාලය බිඳිනවා සිඳිනවා. කොහොමද සිඳින්නේ? භාගතුන් දේශනා කරන පින්වත් ආනන්ද යම් ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි පුණ්‍ය කර්මයේ විපාක නැහැ කියනවා නම් සුචරිතයේ විපාක නැහැ කියනවා නම් මම ඒක අනුමත කරන්නේ නැත. ඒ වගේම ඔහු මෙහෙම කියනවා නම් මම පුද්ගලයේ දැක්කා දස කුසල් වැඩුවා. ඒ වගේම ඔහු දුගතිය ගියා මම දැක්කා කියලා කියනවා නම් හරි. ඔහු දැකපු එක හරි කියනවා. එහෙමයි ස්වාමීනි. ඔහු දැකපු එක හරි කියනවා. හැබැයි ඒ කාරණේ මුල් කරගෙන ඔහු කියනවා නම් මේ දස කුසල් වඩලා දුගතිය යනවාමයි කියලා. ඒක මම පිළිගන්නේ නැහැ කියනවා. ඒතර බලන්න ලස්සනට වෙන් වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශනා කරනවා ඔහු අනුමත කරන්නේ නැහැ. ඒ වගේම යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි හරි. වෙන විදියක දැනගත්තොත් ඒක වැරදි ඥානයක් කියලා කියනවා නම් මම ඒක අනුමත කරන්නේත් නැහැ කියනවා. එහෙමයි. ඒ වගේම ඔහු දැනගත් දේ මුල් කරගෙන දැකගත් දේ මුල් කරගෙන අත්විඳපු දේම මුල් කරගෙන ආධ්‍යාත්මී අවිද්‍යාව සහගතව බැසගෙන ඔහු කියනවා නම් මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා මම ඒක පිළිගන්නෙත් නෑ කියනවා. එහෙමයි. කුමක් නිසාද ආනන්ද? තථාගතයන් වහන්සේ කර්මයේ පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක අවබෝධය ඊට වඩා වෙනස් කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒකට හේතුව කුමද පින්වත් ආනන්ද? ඔය පුද්ගලයාගේ පටු සිතක් කියන තියෙන.
ඔය පුද්ගලයාට තියෙන පටු අවබෝධයක්. එහෙමයි. ඒතර මේ පටු අවබෝධයෙන් සීමා වුණේ අර පුද්ගලයාගේ සීමා සහිත පොඩි ප්‍රමාණයක්. එහෙමයි. ඒතර මේ මනුස්සයා සුචරිතය වැඩුවා. සුචරිතය වැඩපු කාල සීමාව සමහරවිට අඩුයි. අර පුද්ගලයා දන්නේ නැහැ ඒක. එහෙමයි. සමහරට ඒ සුචරිතය වඩන කාල සීමාවේ පෙර ටික පෙර ජීවිතය ගත්තොත් එහෙනම් අපි හිතමු දැන් මේ ජීවිතේ අවුරුදු 5ක් වඩනවා. අර ශ්‍රමණය දකින්නේ අවුරුදු 5 විතරයි. එහෙමයි. ඊට පෙර එයා දස අකුසල් කරලා තියෙනවා. අපි හිතමු අවුරුදු 10ක් 20ක් දස අකුසල් කළා. අවුරුදු 5ක් දස කුසල් කළා. එහෙමයි. එතකොට ඒක විතරයි දකින්නේ අර. අර ටික බලන්නේ. එහෙමයි. සමහරට අන්තිම කාලේ දිහා බලන්නේ නැහැ ජීවිතේ. සමහරට අන්තිම කාලේ අර ඔක්කොම අතහැරලා දාලා මිත්‍යා දෘෂ්ටික වෙලා. එහෙමයි. ඒක දකින්නෙත් නැහැ. දකින්න නැතුව තමයි අර ඒ ප්‍රකාශ ටික කරන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේලා එහෙම නෙමෙයි. දැන් මට මතකයි ඔය සූත්‍රයක් තියෙනවා පුරුෂ ඉන්ද්‍රිය ඥාන සූත්‍රය. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහන්නේ තථාගතයන් වහන්සේ මේ දේවදත්ත දිහා තරම් වෙන කිසි කෙනෙක් දිහා මම බලලා නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. එච්චර දේවදත්ත ජීවිතේ දිහා බලලා තියෙනවා. භාග්‍යතුන් දේශනා කරන හරියට අසූචි වලට වැටිච්ච පුද්ගලෙක් ඒ අසූචි වලෙන් ගොඩ ගන්න අඩු ගානේ මේ අස්වලෝමයක ප්‍රමාණයක්වත් තියෙනද මෙයාගේ අසූචි තැවරිච්ච නැති එහෙමයි. ඇදලා ගොඩ ගන්න පුළුවන් තැනක් තියෙන්නේ බලන්නේ යම්සේද මාත් මේ පුද්ගලයා දිහා බැලුව කියන කුසල මාත්‍රයක් කොහේ හරි රැඳිලා තියෙනවද අභ්‍යන්තරේ. එහෙමයි. ඒතර මේ කුසල මාත්‍රේ පුපුදවලා ගන්නවා භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. කොහේ හරි විරාගී බවක් තියෙනවද රැඳිලා? කොහේ හරි වීත දෝෂී බවක් තියෙනවන? කොහේ හරි වීත මෝහිතනක් හිත ඇතුලේ සසරි පුරුදු කරපු දෙයක් කොහෙන් හරි ඉතුරු වෙලා තියෙනවන? එහෙමයි. ඒතර ඒක පුපුදු කරලා ගන්න ශාස්ත්‍රුන් වහන්සේ දක්ෂයි. මං ඊතරම් බලද්දි මං දැක්කේ නෑ කියනවා. ඊට පස්සේ තමයි කියනවා මම දෙව් මිනිස් ලෝකයට කිව්වේ ඒකාන්තෙන් දේවදත්ත නිරේ යනවා කියලා. එහෙමයි. ඉතකන් කියලා නෑ. එහෙමයි ස්වාමීනි. කොතරම් අනුකම්පාවක්ද? කොතරම් කරුණාවක්ද? කොතරම් ප්‍රඥාවක්ද? එහෙමයි ස්වාමීනි. කොතරම් මේ අවබෝධයේ තියෙන පෘතුල බව, එහෙමයි. විශාල බව, මහා ප්‍රඥාව. එහෙමයි. ඒතකොට පුද්ගලයෙක් වුණාට පස්සේ පුද්ගලයේ පුංචි දෙයක් අරගෙන කරුණ කියන්නේ නැති බව, එහෙමයි ස්වාමීනි. විවේචන කරන්නේ නැති බව, පුංචි දෙයක් අරගෙන එහෙමයි ස්වාමීනි. තමන්ගේ පුංචි අත්දැකීමක් මුල් කරගෙන මේ ලෝකෙට මේ යම් විග්‍රහ කරන්නේ නැති බව. එහෙමයි. දැන් තව අවස්ථාවක් තියෙන මහත්වෝ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කකුද කියන දිව්‍ය පුත්‍රය ඇවිල්ලා කියන ස්වාමීනි මේ කකුද දිව්‍ය පුත්‍රය මේ පෙර ජීවිතේ මනුස්ස ලෝකෙ හිටියේ. එහෙමයි ස්වාමීනි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උපාසකෙක්. එහෙමයි. අර පින් කරලා කුසල් වල දෙවියන් අතරට යනවා කකුද නමෙන් උපදිනවා. එහෙමයි. කකුද දිව්‍ය පුත්‍රය කියනවා ස්වාමීනි දේවදත්තට පවිතු දෘෂ්ටියක් ඉපදුනා. දේවදත්තට පවිතු දෘෂ්ටියක් ඉපදුනා. සංඝයා ભેද කරන්න ඕන කියලා හිතවිල්ල පහළ වුණා ස්වාමීනි කියනවා. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේ ගහලා භාග්‍යතුන් වහන්සේ ගාවට එනවා. භාග්‍යතුන් වහන්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කකුද කියන දිව්‍ය පුත්‍රය මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා කියනවා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මුගලන් මහරහතන් වහන්සේගේ මොග්ගල්ලාන ඔබ ඔබේ සිතින් කකුද දිව්‍ය පුත්‍රයාගේ සිත හොඳට බැලුවද කියලා අහනවා. මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. කොතරම් කාරුණිකද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මම බැලුවා කියනවා. එහෙමයි. ස්වාමීනි බලද්දි මම දැක්ක කියනවා කකුද දිව්‍ය පුත්‍රය කියන්නේ ඇත්ත කියලා. ඒතර එහෙම බලන්න පුළුවන්. එහෙ කියන්නේ ස්වාමීනි. හා එන මොග්ගල්ලාන නිශ්ශබ්ද ඉන්න කියනවා. එහෙමයි. නිශ්ශබ්ද ඉන්න කියන්න එපා කියනවා. ඔය හිස් පුද්ගලයා කටින්ම පිට කරයි කියනවා. එහෙමයි ස්වාමීනි. කටින්ම පිට කරයි කියනවා. කටින් පිට කරන පොඩ්ඩක් ඉන්න කියනවා. එහෙමයි. කොතරම් කාරුණිකද? දැන් එහෙනම් මේ එතකොට බුදු මුවින් බදාරන දේවල් පිට වෙන දේවල් ස්වකහාත නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ කාන්තෙන්ම මනාකොට මනාකොට දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. ආවට ගියාට මේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ. එහෙමයි. හරි පුදුමයිද ඔය දේශනාවක් තියෙන මහත් එක්ක රජකුමාරයෙකුට කියන්නේ බුදුරජාණන් දේශනා කරනවා මේ කියන දේ අසත්‍යක් නම් බොරුවක් නම් නොවෙච්ච දෙයක් නම් හැබැයි අහන් ඉන්න මිනිස්සු අහගෙන ඉන්නකොට උණු කැවුම් කනවා වගේ ප්‍රිය නම් මනාප නම් තථාගතයන් වහන්සේ වචනේ ප්‍රකාශ කරන්නේ නැහැ කියන කුමක් නිසාද? අනර්ථවත් නිසා, අසත්‍යක් නිසා, බොරුවක් නිසා. කොච්චර ප්‍රියමනාපණක් කියන්නේ කියනවා. එහෙමයි. කොහොමද මේ වචනපත? එහෙමයි ස්වාමීනි. ඒ වචන එතෙන්ට එන්න බුදුරේ කොතරම් සංවර වෙලාද? එහෙමයි ස්වාමීනි.
කොතරම් දීපු දාගෙන වචී සුචරිතය නම් වූ ධර්මතාවයට දීපුතලද? එහෙමයි ස්වාමිනේ. තේරුණා නේද? එහෙමයි. ඊළඟට කියනවා ඒ වගේම කුම්පින්වත් කුමාරය මේ ලෝකේ සමහර දේවල් තියෙනවා සත්‍යයි කියනවා. හැබැයි අර්ථවත් නැහැ කියනවා. සත්‍යය අර්ථවත් නැහැ. එහෙමයි ස්වාමිනේ. අහන් ඉන්න මිනිස්සුන්ට විරාගී බවක් උපදින්නේ වැඩක් නැහැ. එහෙමයි. යහපතක් නැහැ. හැබැයි අහන් ඉන්න මිනිස්සුන්ට උඩු කැවුම් වගේ කියනවා. තථාගතයන් වහන්සේ වචන පිට කරන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමිනේ. අර්ථවත් නැහැනේ. එහෙමයි ස්වාමී. අර්ථවත් නැහැ. හරි බුදුමයිනේ. එහෙමයි ස්වාමී. ඊළඟ දේශනා කරන කුමාරය සමහර මේ ලෝක දේවල් තියෙන සත්‍යයි කියනවා. අර්ථවත් කියනවා. අහන් ඉන්න මිනිස්සුන්ට ප්‍රියයි කියනවා. මනාපයි කියනවා. හැබැයි ඒ ප්‍රිය වුණත් මනාප වුණත් අර්ථවත් වුණත් කාලානුරූපව ප්‍රමාණ සහිතවයි කියන්නේ. එහෙමයි. කාලානුරූපව ප්‍රමාණ සහිතව කියනවා. කොහොමද වෙන්නේ? එහෙමයි ස්වාමී. ඊළඟ දේශනා කරනවා කියන සමස්දිය සත්‍යයි කියනවා. අර්ථවත් කියනවා. අහන් ඉන්න මිනිස්සුන්ට අප්‍රියමනාපයි කියනවා. ඒ සුදුසු කාලෙදී ඒත් කියනවා ප්‍රමාණ සහිතව. එහෙමයි ස්වාමීනි. මොන බුදුවරුන්ගේ අසරි. එහිමයි තථාගතයන් වහන්සේලා. එනම් මේ සූත්‍ර පිටකයේ හැම බුද්ධ දේශනාවක්ම අන්නේ එවන් ලය මණ්ඩලක් තිබුණු සිත් මණ්ඩලක් තිබුණු. එහෙමයි ස්වාමීනි. සම්බුදු බලයෙන් සකස් වුණු. එහෙමයි. අසිරිමත් ඥානයෙන් සුසැදී ඒ සිතින් සිත තුළ ඇතිවෙච්ච අවබෝධ මහත්ය. එහෙමයි ස්වාමීනි. එවන් උත්තරම ධර්මයකට අම්මෝ අපිට හිත පහදව ගන්න නැත්නම් නේ. එහෙමයි. එවන් උත්තරම ධර්මයකට මේ කණ යොමන්නේ නැත්නම්. එහෙමයි. එවන් උත්තම ධර්මයකට එවන් උත්තම ධර්මයක් ඉදිරියේ අපිට හිස නමන්නේ නැත්නම්. එහෙමයි ස්වාමීනි. එවන් උත්තම ධර්මයක් අපිට අමාරුවෙන් හරි හිත හිතා ඉන්නේ නැත්නම්. එහෙමයි ස්වාමීනි. එවන් උත්තම ධර්මයක් අඩු ගානේ අමාරුවෙන් හරි අහහා ඉන්න පුළුවන් නම්. එහෙමයි. අහෝ වස්තරී දැන් මෙවන් ධර්ම දානකට උපකාර කරන පින්වතුන්ට හිත පහදව ගන්න කොච්චර පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. එවන් උදාාර ජීවිතයක් ලබාගත්තු දෙව් මිනිස් ලෝකයාටම ශාස්ත්‍රඥ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් වදාළ මේ බුදු බණ පද ස්වාක්කාත සම්දිට්ඨිකේ දහම අහෝ මේ දෙව් මිනිස් ලෝකයාට අහන්න සලසනවා කියලා කියන්නේ. එහෙනම් සසර පුරාවට ඒ උදාාර දහම එහෙමයි ස්වාමීනි. තමන්ට අහන්නට අවකාශ සැලසෙයි. එහෙමයි. ඒ දහමෙන් අනිත් අයගේ හිත පහන් කරවන්න ගන්න මේ මහන්සියට එහෙනම් ඒ උදාාර දාමේ හිත තමන්ගේ පහන් වීම පිණිස අනුග්‍රහ සැලසෙයි. එහෙමයි. ඒ තමයි පිනේ අසිරිය. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මෙවන් කාල පරිච්ඡේදයකත් මේ ධර්ම කාලේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තියෙද්දි මට හිතා ගන්න බෑ නැවතත් කල්යාණ මිත්‍රයෙක් පහළ වෙලා මේ දහම ඒ දහමේ තියෙන ලස්සන සුන්දර අර්ථ මනුෂ්‍යයාගේ හිත සංවේදී වෙන විදියට සුන්දර වාක් මාලාවකින් වචන මාලාවකින් පරිවර්තනය කරලා අහෝ අවුරුදු 10කටත් 20කටත් වගේ කාලයක් පුරාවට තනි පුද්ගලයෙක් තනි උත්සමයෙක් එහෙමයි ස්වාමීනි. විවිධ කරදර බාධායේදී නැවත ඉස්මතු කර පහන් කරවන්න ගත්තු මේ මහන්සිය. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න දැන් අපිටත් මේ අවස්ථාවේ උදා වුණානේ. එහෙනම් සසරේ අපි කවදා හරි දවසක අමෘත පදයේ ලෝකෙට දීලා ඇති. එහෙමයි. අමෘතයට පත් කරන වචන අනිත් අයගේ දෙසවන්න වලට දීලා ඇති අපි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අද අපිට ලාභයක් වෙලා තියෙනවා පොඩි මොහොතකට හරි. මේක රැක ගන්න එක තමන්ගේ වැඩක්. මේක රැක ගන්න එක තමන්ගේ වැඩක්. විපස්සී සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සකී බුදුරජාණන් වහන්සේ පහළ නැක මේ වචන පත අහන්න ලැබුණේ. කල්ප 60ක්. එහෙමයි ස්වාමීනි. ඊළඟට සකී බුදුරජාණන් වහන්සේ පහළලා ඊට කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ නැකන් ආයි කල්ප 30ක් බුදුවරු නැහැ. එවන් උත්තම සදා නිදානයකුයි මේ මතු කළ දෙන්න මේ සදහවත් පිරිස මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. මේ උපකාර කරන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට අග්‍ර උදාාර පින් රැස් වෙනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා අන්තිම වශයෙන් එතකොට විස්තර කළා පින්වත් ආනන්ද ඒ නිසා අර පුද්ගලයා සුගතිය ගියේ මේ දුගතිය ගියේ එතකොට අර පුද්ගලයාට අර ශ්‍රමණයට ගෝචර වෙච්ච දස කුසල පතේ නිසා නෙමෙයි ඊට පෙර කරපු අකුසල පතයක් නිසා අන්තිම කාලේ සමාදම් වෙලා හිටපු වැරදි දෘෂ්ටියක් නිසා ඒ කර ශ්‍රමණයට ගෝචර වුන්නේ නැහැ කිව්වා. ඇයි ඒ ශ්‍රමණයාගේ දැක්ම පටුයි. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ දැක්ම සම්පූර්ණයි පරිපූර්ණයි.
ඒතර බුදුරජාණන් වහන්සේ ඊතර මේ අවබෝධ දේශනා කළා. ඒ නිසා පින්වත් මහණෙනි මෙන්න මේ පුද්ගලයාට කවදා හරි දවසක අර කරගත්තු යහපත් දේවල් ඇද්ද ආනන්ද? කවදා හරි දවසක එක මේ ජීවිතේ හරි සැප විපාක උපද්දලා දෙනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි කිව්වා සංසාරේ කවදා හරි තැනකදී සැප විපාක උපද්දලා දෙනවා කිව්වා. එහෙමයි. ඔය වගේ ආනන්ද කුසල් මැඩලන අකුසල් තියෙනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. අපි කොච්චර කුසල් වැඩුවත් ඒ කුසල් වහන අකුසල් සසර කරපුවා තියෙන අපිට පේන්නේ. එහෙමයි. එහෙනම් අකුසල් කළාට ඒ අකුසල් වහන්න සසරේ කරපු යම් අකුසල් ඇති අපිට පේන්නේ. ඒ වගේම අකුසල් වහන සමහරලාට කුසල් ඇති අපිට පේන්නේ. එහෙමයි. කුසල් වහන අකුසල් ඇති අපිට පේන්නේ. එහෙමයි. කුසල් වහන කුසලුත් ඇති අපිට පේන්නේ. එහෙමයි. එහෙනම් ඒක අඳුරක්. ඒ අඳුරු ලෝකයට එහෙනම් මේ ප්‍රඥා ලෝකේ තථාගතයන් වහන්සේ විවර කළා. එහෙමයි. මේ ධර්ම දේශනා ඉවර වෙද්දී ආනන්දයන් සාදුකාර දීලා අනුමෝදන් වුණා. එහෙමයි ස්වාමීනි. ඒ විස්මිත අවබෝධය අහලා අප්‍රමාණ සතුටටපත් වුණා. සතුටින් පිළිගත්තා. ඒ විස්මිත අවබෝධයන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ අවබෝධය ඇහිද්දී අපට තේරෙනවා එහෙනම් අපට නිර්භය බවට පත් වෙන භූමියක් තියෙනවා. කුමද්ද ඒ තෙරුවන් සරණ? එහෙමයි ස්වාමීනි. ඒතර තෙරුවන් සරණින් බැහැර යම්තා කුසල පත ඇද්ද? දස කුසල් ඇද්ද? සතර බ්‍රහ්ම විහරණ ඇද්ද? එහෙමයි. ඒතර තෙරුවන් සරණින් බැහැර වෙලා නම් කරන්නේ අපි දන්නේ නැහැ ඒක කොයි වෙලාවෙ සසරි කරපු වෙන දෙයකින් යට කරයිද කියන්නේ. එහෙමයි ස්වාමීනි. අපි දන්නේ නැහැ. හැබැයි තෙරුවන් සරණේ පිහිටලා මනාකොට හිටපු කෙනා ඒ කුසල යට කරවනවා කියන ගන්න ලේසි කරන්න නෙවෙයි. එහෙමයි. ඒ කුසලයේ ලේසි නෑ යට කරන්න. මොකද ඒ කුසලයේ සතර පායෙන් ඒකාන්තයෙන් නිදහස් කරවන කුසලයක් කියලා අමා මහ නිවන අමෘතය විවෘත කරන කුසලයක් කියලා බුදුමුවින් දේශනා කළා තියෙනවා. එහෙමයි ස්වාමීනි. බුදුමුවින් දේශනා කළා තියෙනවා. ඒ නිසා අමා මහ නිවන් විවර කරවන ඒ අමෘත පදේ උපදවල දෙන එහෙමයි. ඒ කිසි අකුසලයකට යට කරන්න බැරි බලවත් කුසල් උපදවන දෙයක් තමයි එතකොට මේ ධර්ම ශ්‍රවණයෙන් ඇති කළ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ගම්බීර ධර්මයට පැහැදුණා කියන්නේ. දැන් බලන්නකෝ දේවානම්පියතිස්ස රජතුමාගේ ඇතිවෙච්ච පැහැදීම ජීවිත කාලේ පුරාවටම සම්බුද්ධ ශාසන ඒ කාලෝ කරන්න පවත්ත ගත්තනේ. එහෙමයි. කොතරම් අසිරිමත්ද? එහෙමයි ස්වාමීනි. ඒතර ඒ කාලේ හිටපු මේ සමහර දැන් බලන්න අශෝක අධිරාජ්‍යය අර අච්චර තමන්ගේ ඥාති පරපුරක් මරලා තිරුවන් සරණේ පිහිටලා අර ඔක්කොම ජයගත්තනේ. එහෙමයි. අර ඔක්කොම ජයගත්තා. අන්තර භූත පිඹුරෙක් වුණා කියනෝ ඒ ගොඩගත්තනේ අන්තිම මොහොතේ මේ මිහිඳු මහරහතන් වහන්සේ. ස්වාමීනි. ඇයි ඒ තිරුවන් සරණේ පිහිටලු එකේ තියෙන අසිරිය? එහෙයි. නමුත් අර සමහරලාට දුබල වෙන්නේ නැති යම් ප්‍රමාණයකට අර ජීවිතේ කරගත්තු ටිකත් එක්ක. නමුත් මිහිඳු මහරහතන් අතර පුළුවන්කම තුන ඉක්මනට වේගෙන් ගොඩ ගන්න. එහෙමයි. එවන් උත්තමියොත් එහෙන ඉක්මනට ගොඩ ගත්තා නම් එහෙනම් මේ ධර්ම ශ්‍රවණයෙන් හිත පහන් කර මේ ජීවිත කාලේ පුරාවට හිටියොත් එහෙම ඒ කුසලපතය වෙන කිසි අකුසලයකට මඩින්න බෑ. ඉතින් ඒ නිසා වෙන අකුසලයකට මඩින්න බැරි උදාර වූ කුසලයක් උපද්දවන පිනක් තමයි අද දවසේ මේ පින් උතුම්ම කරගත්තේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ අමා නිවන් සුව බොහෝ දුරු නොවීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විස්මිත ප්‍රඥා සම්පත්තිය අසල අපට සැලසෙන ස්ථීර රැකවරණය පිළිබඳව සිත පහදවන උත්තම ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අපමාදීන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන පින්වත් නිරෝෂා, ලෝචනා, මේනකා, අමිතා සහ රශෝමා යන පින්වත් පිරිස විසින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙනවා පින්වත් නිරෝෂා මහත්මියගේ 44 වන උපන්දිනය නිමිත්තෙන් සිත් පැතීම් පිණිස හේමා රණසිංහ මෑණියන්ට
ඒ වගේම චෙලකා, ලෝචනා, විද්‍යා යන අයටද අමිතා, ඉන්දික, රශෝමා, මහේෂ් යන අයට සහ පවුලේ සියලු දෙනාට සිත පතන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංගරුවනට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහමිුණාසපවාසී ලෝකවාසී මහා සංගරුවනටත්, ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත්, පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අමා මහ නිවන් සුව අවබෝධ වීම පිණිසම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ ධර්ම දානමය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත්, ඒ වගේම චෙලකා, ලෝචනා, විද්‍යා යන අයගේ පියාණන් වන මීට වසර 11කට පෙර මිය පරලෝකීය සුනන්ද පුෂ්පකුමාර මහත්මයාට දින කිහිපයකට පෙර මිය පරලෝකීය ලයිනල් රණසිංහ මාමාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් නිරෝෂා, ඒ වගේම ලෝචනා, මේනකා, අමිතා, රමෝෂා යන පින්වත් සියලු දෙනාටමත් 44 වන උපන්දිනය සමරන නිරෝෂා මහත්මියටත්, ඒ වගේම හේමා රණසිංහ මෑණියන්ටත්, ඒ වගේම විද්‍යා, ලෝචනා, චෙලකා කියන පින්වත් සියලු දෙනාටමත්, අමිතා, ඉන්දික, රශෝමා, මහේෂ් යන සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බියගම පින්වත් මේදානන්ද ස්වාමීපාදයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ මේ උතුම් කටයුතු සාර්ථක කරගන්න උපකාර කළේ පින්වත් මහත්මයාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පවසා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සුවපත් භාවයන් සැලසේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන පින්වත් නිරෝෂා, ලෝචනා, මේනකා, අමිතා සහ රශෝමා යන පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල පාමුලට පැමිණ ජීවිත ධර්මෙන් අර්ථවත් කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. නැවතත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.